අපි දැන් සමාගම් මූල ප්‍රකාශන පෙරළ කිරීම සාකච්ඡා කරමින් යන්නේ. තවත් අභ්‍යාසයක් මේ එකකේ තුලින් කතා කරමු. ප්‍රශ්න අංක 53. මම ගණන කියවන වරක් හොඳට අහගන්න. 2019 මාර්තු 31 දිනට සීමිත එකමුතු පොදු සමාගමේ ගිණුම් පොත් වලින් පහත් සඳහන් ශේෂ පරික්ෂම පුටාගෙන තිබෙනවා. මේ සංඛ්‍යා තිබෙන රුපියල් 1000 වලින් මම රුපියල් 1000 කියලා ලියන්න මෙතන. ඉඩම් හා ගොඩනැගිලි රුපියල් 10000 වලින් මෝටර රථ පිරිවැයට 2018 4 දින සමුචිත ෂෙයා ගොඩනැගිලි මෝටර රථ වෙළඳ ණයගෙතියෝ බැංකු මුදල් නැහිමියෝ 2018 4 දිනට හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියන්නේ අඩමන් ණය වෙන් කිරීම කියන එක කියන්නේ බැරශේෂය 450යි බෙද හැරීම පිරිවැය 500යි පරිපාලන වියදම් 800යි සිට 8 ණය 1000යි ප්‍රකාශිත සාමාන්‍ය කොටස් පාදනය 5000යි 2018 4 දින රඳවාගත් ඉපැයීම 1600යි විකුණුම් පිරිවැය 10000යි විකුණුම් 13950යි ගෙවු ලාභාංශ 200යි අවසන් තොගේ 450යි වෙනත් ආදායම් 350යි 2018 19 වසර සඳහා වූ ගෙවු බදු ආදායම් බදු 100යි සේවක අර්ථසාධක අරමුදල් දායකය 40යි සේවක භාරකාර අරමුදල් දායකය 8යි කලින් ගෙවු රක්ෂණ සේවක භාරකාර අරමුදල් දායකය 8යි කලින් ගෙවු රක්ෂණ 12යි වෙනත් ගෙවිතු ද 1260යි ඔන්න ශේෂ පරික්ෂම ඊළඟට දෙනවා ඔබට ගිණුම් පොත්වල ගැළපීම් සිදු නොකරන ලද ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ තොරතුරු මෙහිමයි ගැළපීම් කළ නැති ඒවා 2018 අප්‍රේල් 1 දින සමාගම ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කරන අදාළ විස්තර මෙහිමයි දහස් වලින් ගත්තොත් ඉඩම් 4000කට ප්‍රත්‍යාගරණ අගය 5000යි ගොඩනැගිලි පිරිවැය 6000යි ප්‍රත්‍යාගරණ අගය 4000යි ප්‍රත්‍යාගරණ වටිනාකම මත පදනම්ම ගිණුම් වර්ෂ සඳහා වූ ගොඩනැගිලි ෂෙයා වීම 200යි දහස් වලින් අපි ගත්තා දහස් වලින් ගණන් හදන්නේ නේද එහෙනම් 2019 මාර්තු 31 දින සමාගම සතුව බෙද හැරීමේ වෑන් රථයක් තුන්වන පාර්ශවයක් සතු කුඩා කැබ් රථයක් සමග දහස් වලින් 300 මිලකට හෝමාරු කරගෙන තිබෙනවා බෙද හැරීම රථයේ විස්තර මෙහිමයි පිරිවැය 505යි හෝමාරු කරන දිනට සමුච්චිත ෂෙයා 215යි ඊළඟට තිබෙනවා සියලු මෝටර සඳහා වසරේ ෂෙයා ප්‍රමාණය 800යි දහස් වලින් මම කියන්නේ කොහොම පස්වෙනි ගැළපෙළ 2018 4 1 දිනට පෙර ණය මුදල ලබාගෙන තිබුණු අතර මෙම වර්ෂ සඳහා ණය සඳහා පොලිය උපචිතයි. 6. සේවයෙන් පහ කරන ලද සේවකයෙකු රුපියල් 600,000 වලින් වන්දි මුදලක් ඉල්ලා සමාගමට විරුද්ධව නඩුවක් පවරා ඇත. අධ්‍යක්ෂ මණ්ඩලය 2019 මාර්තු 31 දින සමාගම නීතිඥවරයාගේ මේ ගැන විමසීමක් කළ අතර ඔහුගේ මතයට අනුව වන්දි සඳහා ගෙවීමේ අවශ්‍යතාවයක් නැතයි සඳහන් කරනවා. ඊළඟ ගැළපෙළ 7 කාල පරිච්ඡේද සඳහා ආදායම් බදු පෙර ලාභයෙන් 50කි. 8 2019 ජූලි 30 දින ක්‍රියාත්මක කළ යුතු රුපියල් 100ක විකුණුම් ගිවිසුමක් වෙනුවෙන් ලද 30ක අත්තිකාර මුදල විකුණුම් වල ඇතුළත් වේ. 9 රුපියල් 80ක ණයට විකුණුමක් ගිණුම් පොත් වලින් මගහැරී ඇත. 10 වෙළඳපොලේ දැඩි තරංකාරීත්වය හේතුවෙන් 2018 අප්‍රේල් 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි වසරක වගකීමක් සහිතව භාණ්ඩ අලෙවි කිරීමට කළමනාකරණය තීරණය කරනවා. වගකීම් සාතික වීම වෙනුවෙන් විකුණුම් වලින් 0.5ක් වසරකදී ඉල්ලා සිටින ඇතැයි විශ්වසනීය ලෙස ස්ථාපිත කරන්න පුළුවන්ලු. 11 බොල් ණයන රුපියල් 100ක් ණයගැතියන්ගෙන් කපා හරින්නට ඕනි 2019 මාර්තු 31 දිනට හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම ගිල්මේ ශේෂයේ ඉතිරි ණයගැතියන්ට 10%ක් විය යුතුයි. 12 වර්ෂය තුලදී ගෙවන ලද සියලු රක්ෂණ වාරික කලින් ගෙවූ රක්ෂණ කිරීමට හර කර ඇත. මෙම රක්ෂණ වාරික වලින් 4000ක කියන්නේ 4ක් ඊළඟ වර්ෂයට අදාළ වේ. 13 2019 මාර්තු 31 දින අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න මේ තීරණ ගෙන තිබෙනවා. 1 පවතින සාමාන්‍ය කොටස් 5ට එකක් බැගින් වන ලෙස ප්‍රත්‍යාගරණ සංචිතය උපයෝග කර ගැනීම රුපියල් 10 වලින් අත 1000ක සංචිත ස්පාදකරණයක් සිදු කිරීම. 2 රුපියල් 500ක් පොදු සංචිතයට මාරු කිරීම. එන සාමාන්‍ය කොටස් හිමියන් සඳහා රුපියල් 1000ක ලාභාංශ යෝජනා කිරීම. අවශ්‍ය වන්නේ LKS 1 ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකෘතියකින් යුතුව වසර සඳහා වන එකමුතු සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මේ වසර සඳහා වන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය මේ වසර අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශනය සහ 4 වැදගත් ගිණුම් කරන සටහන්. හරි නේද? පහුගිය අභ්‍යාස වලින් දිගින් දිගටම කතා කරමින් ආවේ මේ
කොටස් පිළිබඳව තමයි නේද? අපි දැන් ගාන කියුවා. ගණනේ පළවෙනි කොටස ගණන කියවීමනේ. හරි. ගණන දෙවෙනි කොටස තමයි අපි ගණන අවශ්‍ය කරන දේවල් රූල් කර ගන්නට ඕනේ. හරි නේද? හොඳයි. අපි ඉල්ලනවා ආදායම් ප්‍රකාශනය නේද මුලින්ම. අපකම් පිළිතුරු අංක 1 සඳහා ආදායම් ප්‍රකාශනය රූල් කරමු. මේ විදිහට ඔබ දැන් දන්නවා සටහන් අංක තීරුවක් සහ වටිනාකම් තීරු දෙකක් පොදු ආදායම් ප්‍රකාශනයක් නෙන්නේ. පොදු කරුණු ටිකක් හැමදාම ඉන්නේ නේද? උඩින් ලියන සීමිත එකමුතු පොදු සමාගම 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය නැත්නම් කිටියෙන් කිව්වොත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය රුපියල් 10 වලින් සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ. අපි අයිතිමැටික ලියාගම එකින් එක විකුණුම් එක එක ලියාගෙන එක තැනක විතරයි රුලක් යවන්න ඕනේ වෙනත් ආදායම් වලට පස්සේ. විකුණුම් ඊළඟට විකුණුම් පිරිවැය ඊළඟට දලලාභය ඊට පස්සේ වෙනත් ආදායම් ඊට පස්සේ රුලක් යවන්න ඕනේ වෙනත් දලලාභය වෙනත් ආදායම් වල එකතුව ගන්න. ඊට පස්සේ බෙදහැරීමේ වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් ඊට උත්තර තමයි බදු පෙර සුද්ධ ලාභය ඊට වර්ෂ ආදායම් බදු ඊළඟට කාලච්ඡේදයේ සුද්ධ ලාභය හරිද? ඊට පස්සේ වෙනත් විස්තීර්ණ ආදායම් කියලා රුලක් දෙකක් යවලා මුළු විස්තීර්ණ ආදායම ගන්න. ඔය ආකාරයට තමයි ආදායම් ප්‍රකාශනය රූල් කරන්නට ඕනේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ ගණන දෙවෙනි කොටසෙන් අපෙන් ඉල්ලා සිටිනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය නේද? හිමිකම් ගිණුම් වශයෙන් මේ ගණනේ තිබ්බ සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගත සංචිතයේ පොදු සංචිතයේ රඳවාගත් ඉපයුම් එකතුව නේද? හිමිකම් වෙනස් වීම බලපෑ ගණතුර ඔබ ගාන කියවන අහන් හිටියේ මේ ගාන හිමිකම් නිකුතක් තිබුණේ නැහැ කොටස් නිකුතක් තිබුණේ නැහැ. හැබැයි සංචිත ප්‍රාද්‍යන්තකරණයක් තිබ්බා. මුළු විස්තීර්ණාදායම කොහොමත් වෙනවා. පොදු සංචිතේ මාරු කිරීමක් තිබ්බා. අතුරු ලාභාංශ ගෙවීමක් තිබ්බා. ඒ නිසා මේ විදිහට හිමිකම් ගිණුම් 4යි එකතුවත් එක 5යි තීරු 5ක් මේ පැත්තට විස්තර ලියන්න තීරුකුත් එක්ක හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය රූල් කරන්නට ඕනේ. උඩින් නම ලියා ගන්නට ඕනේ සීමිත එකමුතු පොදු සමාගම 2019 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගත සංචිතය පොදු සංචිතයේ රඳවාගත් ලාභ එකතුව රුපියල් 10 වලින් එන්නට ඕනේ. කාලච්ඡේදයේ ආරම්භක දිනේ තමයි 2018 4 ශේෂය මුලින්ම ඊපස්සේ අර කරුණු සංචිත ප්‍රාද්‍යන්තකරණය සංචිත ප්‍රාද්‍යන්ත කිරීම මුළු විස්තීර්ණ ආදායම ඊළඟට පොදු සංචිතයට මාරු කිරීම අතුරු ලාභාංශ සාමාන්‍ය කොටස් ඊළඟට 2019 3.31 ශේෂය. ඉතින් ඒක අවසාන වෙනවා. ඔය හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. එහෙම නේද? හොඳයි. ඊට පස්සේ අපි ගමු ගණනේ තුන්වෙනි කොටස මූල තත්ත්ව ප්‍රකාශනය නේද රුල් කරගන්න ඕනේ මේ විදිහට සටහන් අංක තීරුව සමග වටිනාකම් තීරු දෙකක් සහිතව මූල තත්ත්ව ප්‍රකාශනය රුල් කරගන්නට ඕනේ. එහි රුල් කරගත්තා නම් උඩින්ම ලියා ගන්නට ඕනේ ව්‍යාපාර එකකේ නම වාර්තා කරන එකකේ නම සීමිත එකමුතු පොදු සමාගම 2019 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය නේද? එතකොට මෙතන ජංගම නවරවත්කම් එයත් මුලින්ම එන්නේ දේපල පිරියත හා උපකරණ සටහන් අංක 4 නේද? ආදායම් ප්‍රකාශන සටහන් 3ක් යනවනේ. මේ සටහන් 3 අංක කරමු. ආදායම් ප්‍රකාශන සටහන් 3 මොකද්ද? වෙනත් ආදායම් සටහන් අංක 1 බදු පෙරලාභයේ ගණනය කිරීම අඩු කරන වියදම් පෙන්වීම සටහන් අංක 2 ආදායම් බදු සටහන් අංක 3. එච්චර ආදායම් ප්‍රකාශන වෙන සටහන් අංක 4 එන්නේ මුල තත්ත්ව ප්‍රකාශනයේ දේපල පිරිත උපකරණ සටහන නේද? ඊළඟට කල්බදු වත්කම් මේ ගණනේ මට අපිට එක්කේ තිබෙනවා නේද? කල්බදු වත්කම් සම්බන්ධ විස්තර මේ ගණනේ තිබුණ නැහැ නේ. එස කල්බදු භාවිත හිමිකම් සහිත වත්කම් මේ ගණනේ නැහැ. ඒක එහෙම වත්කමක් එන්නේ නැහැ. එතකොට ජංගම මොනවත්කම් පෙළ දෙකක් තුනක් තියෙනවා. ජංගවත්කම් උඩින් මතකතු තොගය දාන්න තියා ගන්න ඕනේ තොගය. මෙහෙම ලියුවතර ලේසි නේද? ජංගවත්කම් පෙළ පහක් විතර තියන ඊට පස්සේ මුළුවත්කම් එකතුව ගන්න පුළුවන්. ඊට පස්සේ හිමිකම හා වගකීම් එයට ප්‍රකාශිත ප්‍රාර්ථනය රුලක් යවලා සංචිත පෙළ තුනක් පමණ යවන්න. ජංගම නොවන වගකීම් පෙළ දෙකක් තුනක් යවන්න. ඊට පස්සේ ජංග වගකීම් සඳහා පෙළ පහක් හයක් යවන්න.
අවසානයේ මුළු ස්කන්ධය හා වගකීම් වෙනව නේද? ඔය විදිහට තමයි මූල තත්ත්ව ප්‍රකාශනය අපි රුල් කරන්නේ. ජංගවත් නොනවත්කම් ජංගවත්කම් මුළුවත්කම් එකතු වෙනවා. හිමිකම හා වගකීමට ප්‍රකාශිත ප්‍රාර්ථනය සංචිත ඊළඟ ජංගම නොවනවකීම් ජංගවයිකීම්. හරි නේද? හොඳයි. ඊළඟට සටහන් ආවදී මතකයිද මේ ගණනේ? සටහන් අංක 1 වෙනත් ආදායම් කියලා ලියන්න. තීරු තුනක් විතර යන්න. සටහන් අංක 2 බදු පෙරලාභයේ ගණනය කිරීමේදී අදාළ කරගත් වියදම්. පෙරි 7ක් 8ක් විතර යවන්න. සටහන් අංක 3 ආදායම් බදු. පෙරි 3ක් විතර යවන්න. සටහන් අංක 4 වෙළඳ ලැබිය යුතු දෑ, කියන්නේ ණයගේ තිස්ස අඩමාන ණය. පෙරි 3ක් විතර යවන්න. සටහන් අංක 6 යෝජිත ලාභාංශ මේ ගණන ලාභාංශ ප්‍රකාශ කර තිබුණා. අපිට සටහනක් වශයෙන් පෙන්වන්න වෙන්නේ. ඒ වගේම අසම්භාව්‍ය බැරකමක් ගැන තොරතුරක් මම දැක්ක තිබුණා. සේවක වන්දි නඩුවක් පවරලා දෙනවා. ඒ අනාවරණය කරන්න ඕනේ. සටහන් අංක 7 දක්වා යනවා මේ ගණනේ. හරි නේද? ඒ සටහන් අංක 4 අපි වෙනම පෙන්වමු කරමු. දේපල පෙරතු උපකරණ සටහන. මම මේ දාලා 1 2 3 5 6 7 සටහන් අංක 4 දේපල පෙරතු උපකරණ සටහන වෙනම පෙන්නනවා. වෙනම රුල් කරන්නේ කර දේපල පෙරතු උපකරණ සටහන. මේ ගන්න දේපල ගිරින් තුන ඉඩම් ගොඩ නැගිලි මෝටර අත වත්කම් 3යි තිබුණේ මේ ගණනේ. ශේෂ පරිස්සම බැලුවොත් වත්කම් 3යි තියෙන්නේ. ඒ නිසා ඒ තුනට පමණක් තීරුවෙන් කළාම ඇති ළඟ එකතුව නේද? දේපල පෙරතු උපකරණ සටහන රුපියල් 1000. පිරිවැය එයටතේ 2018 4 ශේෂය මෙලට ගැනීම ප්‍රත්‍යයෙන් මේ පොදු කරන ඕනම ගණනක මේ ටික ලිව්වම හරියි. තියෙනේ වලට දානවා නැතිවල විස්තර තියලා 2018 4 ශේෂය මෙලට ගැනීම ප්‍රත්‍යාගරණයන් ඉවත් කිරීම ප්‍රත්‍යාගරණයන් උනොත් ඒවා ශය 2019 331 ශේෂය. සමුචිත ශයත් එහෙමයි 2018 4 ශේෂය වසරට අදාළ ශය ඉවත් කළ ශය ප්‍රත්‍යාගරණයන් සම්බන්ධ ශය 2019 331 ශේෂය. අඩු කරාම වෙන්නේ ධාරණගේ නැත්නම් සුද්ධාගේ නේද? මේ ආකාරයේ සටහන තමයි දේපල පෙරතු උපකරණ සම්බන්ධ සටහන. සටහන අංක 4 නේද? හරි. දැන් අපි එහෙමනම් ඊට පස්සේ යනවා පෙර වැඩවලට. දැන් ගාන ඉල්ලා තිබෙන කොටස් 4ම දැන් අපි රුල් කරලා ඉවරයි. නේද? ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හා සටහන්. අපි දැන් රුල් කරගත්ත අවශ්‍ය තැන් වලදී ඉඳ තියාගත්තා. ඊට පෙර වැඩ. දැන් මේ ගානේ විකුණුම් පිරිවැය මේ ගණනේ මම දැක්ක ගණන දීලා තිබුණා. ඒ නිසා විකුණුම් පිරිවැය ගණනය කිරීමක් අවශ්‍ය නැහැ. නමුත් යම් මේකෙන් ආරම්භක තොග අවසන් තොග ගලපලා විකුණුම් පිරිවැය ගණනය කරනවා නම් අපි වෙනම ගණනය කරන්න ඕනේ පෙරණක 1 කියලා. මේ ගානේ එහෙම නැති නිසා පෙරණක 1 වශයෙන් අපි දාමු බෙදහැරීම් පිරිවැය දෙක පරිපාලන පිරිවැය වියදම් ටික දාන්න එපා. වෙනත් පිරිවැය මූල්‍ය පිරිවැය. තවත් පෙරවැඩ කරන ඉඩ තියාගෙන යම් ප්‍රමාණයක් අවශ්‍යයි නේද? හොඳයි. එහෙනම් දැන් අපි එන ඔන්න ගණනට අපිට ඉල්ලා තිබෙන දේවල් සහ ගාන සෑදීමට අවශ්‍ය කරන සියලුම තොරතුරු සියලුම දේවල් අපි දැන් ලං කරන් තිබෙන්නේ. අපි ළඟ තියෙන උත්තර 4ට අදාළ රූල් කිරීම තියෙනවා පෙරවැඩ තියෙනවා නේද? සටහනක් තියෙනවා. දැන් අපි ගාන සෑදීම ආරම්භ කරමු ගැලපුම් සටහන් වලින්. මේ ගණනේ ගැලපුම් සටහන් තියෙනවා 13ක්. ශේෂ පරිස්සම පහලින් ගැලපුම් සටහන් 13ක් තිබෙනවා. එකින් එක පරිපරස්මෙන් කරමු. මුල්ම ගැලපිල්ල බලන්න 2018 අප්‍රේල් 1 කියන්නේ මේ සමාගමේ වාර්තා කරන කාලච්ඡේදය පටන් ගන්න 2018 අප්‍රේල් 1 දින සමාගමේ ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කළාලු. ඒට අදාළ විස්තර මෙහෙමයි. ඉඩම පිරිවැය 4000යි ප්‍රත්‍යාගරණගේ 5000යි ගොඩනැගිලි පිරිවැය 6000යි ප්‍රත්‍යාගරණගේ 4000යි. හැබැයි මතක තියාගන්න මෙම වත්කම් දෙකම ප්‍රත්‍යාගරණය වෙන්නේ අවුරුද්ද මුලදී. ඒ වගේ මේ වත්කම් මීට පෙර ප්‍රත්‍යාගරණය කළ තත්වයක් කියලා නැහැ නේද? දන්න වත්කම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගරණය ගිණුම් තබන ආකාරයයි මීට පෙර ප්‍රත්‍යාගරණය සිදු කර තිබෙන අවස්ථාවක් ගිණුම් තබන ආකාරයේ වෙනසක් තියෙනවනේ. ඒ ප්‍රත්‍යාගරණයේදී බලන්න ඕනේ මීට කලින් මේ වත්කම් ප්‍රත්‍යාගරණය කරලා තිබෙනවද කියලා. එහෙම තත්ත්වයක් පෙන්වුම් කරන්නේ නැහැ නේද? හොඳයි. දැන් උතර බලන්න ඉඩම් ප්‍රත්‍යාගරණාගේ 4000යි පිරිවැයගේ ප්‍රත්‍යාගරණාගේ කීයද 5000. ඉඩම් වල ෂෙයා වීමක් ඇත්තෙත් නැහැනේ. උතර ප්‍රත්‍යාගරණයෙන් පැහැදිලිව ලාභයක් පෙන්වුම් කරනවා කීයක්ද? 1000ක්. දෙසටහන මට කියන්න. ඉඩම් ගිණුම හර ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර වෙනවා. ඒ වගේම මේක වෙනත් විස්තීර්ණ ආදායමක් වශයෙන් ආදායම් ප්‍රකාශන තුළ පෙන්නන්නත් ඕනේ නේද?
ඉඩම් ගිණුම හර අපි ඉඩම් ගිණුම හර වෙනුවට අපිට පුළුවන් දේපල පිරිත උපකරණ සටහන ඒ බව ලියන්න. දේපල පිරිත උපකරණ සටහන තියෙනවනේ. එතන මෙහෙම ලියමු. ප්‍රත්‍යයන්ට ඉඩම් ලාභයකද 4000 තිබුණේ 5000ක් වුණානේ නේද? 4000යි කලින් නැගේ දැන් 5000 කියන්නේ ලාභේ 10ක් තියෙනවා. 10 දාම් ප්‍රත්‍යයන් ඉඩම් 10යි. ප්‍රත්‍යයන් සංචිත කිරීම බැර කරන වෙනත් විස්තීර්ණ ආදායම් දැනට දියාගෙන වෙනත් විස්තීර්ණ ආදායමක් වශයෙන් ආදායම් ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනට යා යුතුයි වෙනත් විස්තීර්ණ ආදායමක් ලෙස ඉඩම් ප්‍රත්‍යයන් ලාභය අතිරික්තය 10යි. ඉඩම් ප්‍රත්‍යයන් ලාභය නැත්නම් ඉඩම් ප්‍රත්‍යයන් අතිරික්තය 10යි. හරිද? හොඳයි. ඊළඟට මොකක්ද තියෙන කියලා අපිට බලන්න. ගොඩනැගිල්ල ප්‍රත්‍යයන්ගේ 4000යි පොත්වල පවතින පිරිවැය 6000. හැබැයි ගොඩනැගිල්ල මීට කලින් ෂෙයරින් කිරීමක් තියෙනවා 3600ක. ඒතර ෂෙයරින් කිරීමක් තියෙන වත්කමක් ප්‍රත්‍යයන්ගණනය කරනකොට ෂෙයරින් කිරීම වත්කම කිරීමට මාරු කරන්න ඕනේ නේද? ඒතර බලන්න එහෙමනම් දැන් ෂෙයරින් කිරීම මාරු කළාම අපිට දේපල පිරිත උපකරණ සටහනේ දාන්න පුළුවන් එක මාරු කරන විදිය. ඒතර දැන්ට තියෙන ෂෙයරින් කිරීම තියෙනවා 3600ක් අවුරුදු මුල නේද? 3600 මාරු කරන්න. 3600 මාරු කරාම මෙහෙමයි එන්නේ. ගොඩනැගිලි සමුච්චිත ෂෙයර් කිරීම හර. ඒ කියන්නේ ප්‍රත්‍යයන් ෂෙයර් කියලා ගොඩනැගිලි සමුච්චිත ෂෙයර් තිරුදාගන්න 3600ක් වරහන් තුල. ඔන්න ගොඩනැගිලි සමුච්චිත ෂෙයර් කිරීම හර ගොඩනැගිලි කිරීම බැර. ගොඩනැගිලි කිරීම බැර කරනකොට ප්‍රත්‍යයන් ෂෙයර් කරලා ගොඩනැගිලි වලට දාගන්න වරහන් තුල 3600. හරි නේද? දෙකම වරහන්කේ දෙකම අඩු වෙන්න ඉපේ. සමුච්චිත ෂෙයර් කිරීම හර කියන්නේ සමුච්චිත ෂෙයර් වලින් අඩු වෙනවා. ගොඩනැගිලි කිරීම බැර ගොඩනැගිලි වලින් අඩු වෙනවා. ඒතර දැන් බලන්න ගොඩනැගිල්ලේ පිරිවැය තිබුණා කීයද? පිරිවැය තිබුණා 6000ක්. එය 3600ක් ෂෙයරින් කිරීම තිබුණා. ඒතර අපි බලමු පෙරවැඩවල බලමු ප්‍රත්‍යයන් ලාභය අලාභය කීයද කියලා වුණා. නේද? පෙන්වන්න පුළුවන් මෙහෙම පෙරවැඩ 4 පෙරඩංක 5 කියලා අපි ගමු එහා පැත්තේ. ගොඩනැගිලි ප්‍රත්‍යයන්ගණනය තුල ධාරණය 4000ක් තිබුණා පිරිවැය 4000. පිරිවැය කීයක් තිබුණාද කලින්? ගොඩනැගිලි පිරිවැය 6000ක් තියෙනවානේ. පිරිවැය 6000යි සමුච්චිත ක්ෂේත්‍රය 3600ක් නේද? පිරිවැය 6000යි එන සමුච්චිත ක්ෂේත්‍රය 3600ක් තියෙනවානේ. 6000න් 3600 කියමු 2400 ධාරණය. ප්‍රත්‍යයන්ගණනය ප්‍රත්‍යයන්ගණනය කියලා කීයද? 4000කට. 2400යි ධාරණය තිබෙන්නේ ප්‍රත්‍යයන්ගණනය කරනවා 4000කට. එහෙමනම් 1600 ක නගය වැඩි වෙලා තියෙනවා නේද? 2400ක ධාරණයක් ඇති වත්කමක් ප්‍රත්‍යයන්ගණනය වෙන 4000කට ප්‍රත්‍යයන්ගණන ලාභයක් තියෙනවානේ. ධාරණයක් කරලා ප්‍රත්‍යයන්ගණනය වැඩි. ඒ නිසා ප්‍රත්‍යයන්ගණන ලාභය 1600. තිසරණ ගොඩනැගිලි කිරීම හර ගොඩනැගිලි සඳහා ප්‍රත්‍යයන්ගණන සංචිත කිරීම බැලනේ ගොඩනැගිලි කිරීම හර කරන්නට ඕනේ. ඒක අපිට පුළුවන් දේපල පිරිත උපකරණ සටහනේ මේ බව පෙන්වන්න පුළුවන් මේ විදිහට. ගොඩනැගිලි කිරීම හර වෙනවා 1600ක් නේ. ගොඩනැගිලි කිරීම හර ප්‍රත්‍යයන්ගණනය කියලා ගොඩනැගිලි තියෙන 1600ක් දාගන්නවා. ප්‍රත්‍යයන්ගණන සංචිත කිරීම බැර ඒ කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වෙනත් විස්තීර්ණ ආදායම් වල දාන්න පුළුවන් අපිට.
වෙනත් විස්තීර්ණ ආදායම වෙනත් ආදායම් ප්‍රකාශනයේ වෙනත් විස්තීර්ණ ආදායම් යොදා ගන්න මේ විදිහට ගොඩනැගිලි ප්‍රත්‍යගන ලාභය 1600ක් නේ. ඔක්කොම 2600ක ප්‍රත්‍යගන වෙනස් වීමක් තියෙනවා නේද? ඉඩම ප්‍රත්‍යගනනය කිරීමෙන් 10ක ලාභයක් ආවා. ගොඩනැගිලි ප්‍රත්‍යගනනය කිරීමෙන් 1600ක ලාභයක් ආවා. 610 පිරිවැය 3600ක් සමුචිත ෂය අතර ධාරණාගේ තිබුණේ 2400යි. ප්‍රත්‍යගනනය කළ 4000කට 1600ක ලාභයක් ආවා නේද? හොඳයි. අපි දැන් ඔන්න ගැළපිලි අංක 1 කතා කරලා ඉවරයි. ගැළපිලි අංක 1 කිව්වේ ප්‍රත්‍යගන්න සම්බන්ධ විස්තර කතා කරලා ඉවරයි නේද? 2 ප්‍රත්‍යගන්න අගේ පදනම් කරගෙන වසරේම ගොඩනැගිලි වල ෂය වීම 2000යි. 2000 මේ දහස් වලින් ගත්තාම 200යි. ගොඩනැගිලි ෂය කිරීම හර ගොඩනැගිලි සමුච්චය ෂය බැර. ගොඩනැගිලි ෂය කිරීම හර කියන්නේ ආදායම් ප්‍රකාශනය ගොඩනැගිලි ඇතුළේ පරිපාලන පිරිවෙලට දාමු. ගොඩනැගිලි ෂය 200යි. සමුච්චිත ෂය කිරීම බැර වෙනුවට සටහන දාගන්න දේපල පිරිවෙත උපකරණ සටහනේ දාගන්න. දේපල පිරිවෙත උපකරණ සටහනේ දාගන්න වසරට දාන ෂයර්ද ගොඩනැගිලි 200ක්. වසරට දාන ෂයර්ද ගොඩනැගිලි 200යි. හරිද? මේ ගැළපීමත් කරලා ඉවරයි. ඊළඟ ගැළපිලි අංක 3 2019 මාර්තු 30ක දින සමාගම සතුව බෙදාහැරීමේ වෑන් රථයක් තුන්වන පාර්ශවයක් සතු කුඩා කැබ් රථයක් සමග 300ක මිලකට හුවමාරු කරගන්නවා. බෙදාහැරීමේ විස්තරයේ තොරතුරු මෙහෙමයි. පිරිවැය 505යි හුවමාරු කරන දිනට සමුචිත ෂය 215යි. හරි. එතකොට බලන්නට ඕනේ දැන් 2019 මාර්තු 30 කියන්නේ අවුරුදු අවසානයේ සමාගම සතුව තිබුණු මෝටර් රථයක් හුවමාරු කරගන්නවා තුන්වෙනි පාර්ශවයක් සතු කුඩා කැබ් රථයක් සමග රුපියල් 300ක මිලකට. හරිද? හුවමාරු කරගන්නවා. බෙදාහැරීමේ වෑන් රථයේ විස්තර මෙහෙමයි. පිරිවැය 505යි ෂය වෙන් කිරීම තිරොත් 215ක්. ඒතර 505යි 215 අඩු කළාම තමයි ධාරණගේ. වත්කමේ ධාරණගේ උත්තර එනවා. ඒක තමයි 300කට අපි හුවමාරු කරන අලුත් මෝටර් රථය සමග. ඒතර තමයි මෙතෙන් තේරුම් ගන්න කාරණේ මෙන්න මේකයි. දැන් රථ හුවමාරුවක් තියෙන්නේ අපේ පැරණි රථයක් දෙනවා. ඒකේ පිරිවැය 505යි සමුච්චය 215යි. අලුත් රථයේ පිරිවැය විශේෂ සඳහන් වෙලා නැහැ. හැබැයි පැරණි රථයේ හුවමාරු කරන අලුත් කුඩා කැබ් රථයකට 300කට කියන. එතින්ද අපිට උපකල්පනය කරන්න වෙනවා අලුත් රථයේ පිරිවැය 300යි. අපේ පැරණි රථය දෙනවා අලුත් රථය ලබා ගන්නවා. ඒතර අපි මුදල් හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ මෙතනදී. රථයක් හුවමාරුවක් විතරයි වෙන්නේ. අලුත් රථයේ වටිනාකම 300යි නේද? හරි. අපි මේ ගැළපිල කරමු මේ විදිහට ඉස්ලාම පෙරවැඩ සඳහා ගිණුමක් විවෘත කරගමු. රථ ඉවත් කිරීමේ ගිණුම ඊළඟ පෙරවඩන් කීයක්සින් අපි ලියලා තියාගමු. පෙරවඩන් 6 ඉවත් කිරීමේ ගිණුම. බලන්න ඉවත් කර වත්කමේ තොරතුරු කොහොමද තියෙන්නේ? ඉවත් කර වත්කමේ පිරිවැය කීයද කියන්නේ? පිරිවැය 505යි. તો රථ ගිණුම බැල රථ ඉවත් කිරීමේ ගිණුම හරනේ. රථ ඉවත් කිරීමේ ගිණුම අපි හර කරමු 505. මෝටර් රථ කියලා. මෝටර් රථ ගිණුම බැර වෙනුවට අපිට පුළුවන් රථ දේපල පෙරත උපකරණ සටහනට දාගන්න මෝටර් රථ පිරිවැය රථ ඉවත් කිරීම වල මෝටර් රථ වරහන්තු දාගන්න 505. ඉවත් කරන රථ ගිණුම බැර කරා. සමුච්චිත ෂය වීම තුම 215ක්. ෂය ගිණුම හර රථ ඉවත් කිරීමේ ගිණුම බැර. ෂය ගිණුම හර කරනවා කියන්නේ ඉවත් කළ ෂය. සමුච්චිත ෂය දාගන්න ඉවත් කළ ෂය මෝටර් රථ වරහන්තු දාගන්න 215ක්. ෂය වෙන් කිරීමේ ගිණුම හර රථ ඉවත් කිරීමේ ගිණුම බැර කරන්න එකත්. රථ ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා සමුච්චිත ෂයක 215ක්. එහෙම නේද? හරි. ඊළඟ මේ මෝටර් රථයේ අලුත් රථය සමග හුවමාරු කරන්න කීයද? 300කට. 300ක රථ ගිණුම හර රථ ඉවත් කිරීමේ ගිණුම බැර. 300 කරන රථ වරහන්තු හුවමාරු වගේ මේ 300 මෝටර් රථ ගිණුම හර වෙනවා. මෝටර් රථ ගිණුම හර වෙනවා කියන දේපල පිරිත උපකරණ සටහන මිලට ගැනීම.
දේපල පිරිවෙත උපකරණ සටහන මිලට ගැනීමට දාගන්න පිරිවැයට මිලට ගැනීම මොකටද 300ක්. අපි උපකල්පනය කරන අලුත් රටේ පිරිවැය 300යි කියලා නේද? හරි. ඊට පස්සේ අපි කරලා තියෙන රට ඉවත් කිරීමේ ඉගෙනීමෙන් බලන ලාභයක්ද ඇවිත් තියෙන අලාභයක්ද කියලා. ලාභයක් આવත් අලාභයක් આવත් ආදායම් ප්‍රකාශන රියායුතු බැරපැත්ත වැඩි නේද? බැරපැත්ත වැඩි කියන ලාභයක් එන්නේ බැරකතු 5යි 1යි 5යි 515යි 515 හරපැත්තට ගියම වෙනසක් වෙනවා 10ක. මේක දාගන්න ආදායම් ප්‍රකාශනය වරන්තුන ලාභය. මේ රට ඉවත් කිරීමෙන් තහවුරු කිරීමෙන් ලාභයක් තියෙනවා කීයකද 10ක්. එතන හර ආදායම් ප්‍රකාශනයේ බැර කියන වෙනත් ආදායම් සටහන අංක 1. සටහන අංක 1ට දාගන්න ආදායම් ප්‍රකාශනයට යන විදිහට රට ඉවත් කිරීමේ ලාභය 10යි. රට ඉවත් කිරීම ලාභය 10යි. හරි නේද? හොඳයි. ඒ විදිහට තමයි ඔය සටහන සම්බන්ධ වෙන්නේ. ඔය අපි කරේ ගැළපිලි අංක 3. ගැළපිලි අංක 4 සියලුම මෝටර සඳහා මේ වසරේ ෂෙයා ප්‍රමාණය 800යි. මේ වසරේ සියලුම රථ වාහන මිලට ගත් වාහන ඉවත් කර වාහන ඔක්කොට අදාළ ෂෙයා වීම 800. දෙසරන් රථ ෂෙයා කිරීම හර ෂෙයා වෙන් කිරීමේ කිරීම බැල ෂෙයා කිරීම හර කියන්නේ බෙදහැරීම් පිරිවැය. ආදායම් ප්‍රකාශන රියායුතුයි බෙදහැරීම් පිරිවැය තුලින් බෙදහැරීම් පිරිවැයට දාගන්න රථ ෂෙයා කියලා 800ක්. ඊට අමතරව දේපල පිරිත උපකරණ සටහන දේපල පිරිත උපකරණ සටහනේ වාර්ෂික ෂෙයා වලට දාගන්න වසරට දාලා ෂෙයා මොකටද 800ක්. හරිද? හොඳයි. ඊළඟට බලන්න තියෙන්නේ මොකද්ද කියලා අපි කරේ දැන් 4 වෙනි ගැලපීමත් කළා 5. 2008 4 දිනට පෙර ණය මුදල ලබාගෙන තිබෙනවා. මේ වසර සඳහා ණය පොලිය උපචිතයි. ණය ගැන විස්තරයක් මේකේ තියෙනවා නේ. මේ තියෙන්නේ 8 ණය 10ක් තියෙනවා. 18 8ක් පොලිය. ඒතර ණය පොලිය වෙනවා 18 8ක්. ඒ කියන්නේ 80ක්. ණය පොලිය ගෙවලම නේ උපචිතයි. ගෙවු ණය පොලිය කියලා කොහෙවත් නැහැනේ. ණය පොලිය උපචිතය 80ක් නේ. ණය පොලිය ඉගෙනම හර උපචිත ණය පොලිය බැර. ණය පොලිය ඉගෙනම හර කියන්නේ මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැයට දාගෙන පෙර වැඩවල මූල්‍ය පිරිවැයට දාගෙන ණය පොලිය අන්න මම පිළිගන්න ආවේ කොහොමද කියලා 18 8යි නේ 80ක්. මේ ණය පොලිය 80 තාම ගෙවලා නැහැ උපචිතයි කියලා කියනෝනේ. දැන් ජංග වගකීම් මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංග වගකීම් උපචිත ණය පොලිය 8යි නේ 80යි නේ. හරියම අපි 80ක්. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. අයි පස්වෙනි ගැලපිල්ල කලේ 6 සේවෙන් පහ කළ සේවකයෙක් 600ක වන්දියක් ඉල්ලා උසාවියට ව්‍යාපාර විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. නීතිඥවරයා කියන්නේ නඩුව සඳහා වන්දියක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අපි සේවකයෙක් නඩුවක් පවරලා තියෙනවා ව්‍යාපාරයට විරුද්ධව වන්දියක් ඉල්ලලා ලක්ෂ 6ක. අපි නීතිඥ මහත්තයා කියනවා මෙන්න වන්දි ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ කියන්නේ මේක මොකද්ද? අසම්භාව්‍ය වගකීමක්. හැබැයි විහැකි බැඳීමක් නේ. තාම ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න ලක්ෂණ නැහැ. බැඳීම තාම ස්ථිර නැහැනේ. විහැකි බැඳීමක් තිබෙන නිසා අසම්භාව්‍ය වගකීමක් වශයෙන් සටහනක් වශයෙන් පෙන්වුම් කරනවා. අපි සටහනක් වෙන් කරලා අසම්භාව්‍ය වගකීම් දාලා මතකද? අන්න එතන දාන්නේ සටහන් වල අසම්භාව්‍ය වගකීම් වල ලියන්න මේ විදිහට රුපියල් 6 ලක්ෂයක වන්දියක් ඉල්ලා සේවකයෙකු නඩුවක් පවරා ඇත. පෙර 6 ලක්ෂයක වන්දියක් ඉල්ලා සේවකයෙකු විසින් නඩුවක් පවරා ඇත. ඒ වගේ කෙටියෙන් හැඳින්වීමක් කළාම ඇති ගැළපීම් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟට බලන්න ඊළඟට තියෙන්නේ මොකද්ද? ඊළඟ එක ගැළපීම හරිය. එතකොට 7 කාලච්ඡේදය සඳහා වන ආදායම් බද්ද බදු පෙර ලාභයෙන් 50%. මේ අවුරුද්දේ බද්ද වෙන්නේ බදු පෙර ලාභයෙන් 50%. උතර අපි බදු ගැලපීම කරන්නේ සටහන අංක 3. අපි සටහන අංක 3ට ගියාම සටහන අංක 3 පෙන්වන්න පුළුවන් ප්‍රවර්තන වසරේ බද්ද අපි ලියනවා ප්‍රවර්තන වර්ෂය සඳහා බද්ද. අපි දන්නේ නැහැ ඌනවාදී බදු ගැලපීමක් ගැන විස්තරයක් මේ ගන්න දිලා නැහැ. වසරේ ගෙව් බද්දක් තිබුණා.
ප්‍රවර්තන වසරේ බද්ධ වෙනවලු 50ක්. අපි ඊට අමතරව පෙරවැඩවල පෙන්වුම් කරමු ආදායම් බදු ගිණුමක් හදලා. පෙරවැඩවල අපි ගිණුමක් හදමු. පෙරවැඩම් 7 කියලා ආදායම් බදු ගිණුම හදලා තියාගමු. මේකට අපි වසරේ බදු වෙන් කිරීම බැර කරමු මේකට. ඒ වගේම ගෙවු බදු තිබුණා හර කරමු ඕන බදු අධි බදු වෙන් කිරීමක් නැහැනේ මේකේ. වසරේ ලාභයෙන් 50ක් බදු ඉලක්කම ආදායම් ප්‍රකාශ හර මෙතන බැර ගෙවු බදු මේකට හර කළා වෙනස අපි ගමු ජංගම බැරකම වශයෙන් පෙන්වුම් කරන ප්‍රමාණය නේද? ඊළඟට බලන්න ඊළඟ මොකක්ද තියෙන්නේ? 8 2019 ජූලි 30 දින ක්‍රියාත්මක කළ යුතු රුපියල් ලක්ෂයක විකුණුම් ගිවිසුමක් වෙනුවෙන් රුපියල් 30000ක අත්තිකාරම් මුදලක් විකුණුම් ගිණුමට ඇතුළත් වී ඇත. විකුණුම් ගිණුමට බැරලා තියෙන ලබන අවුරුද්දේ ජූලි මාස අපි ගිණුම් වර්ෂයේ මාර්තු මාසෙන් ඉවරයි. 2019 ජූලි මාසයේ දුන ක්‍රියාත්මක කළ යුතු විකුණුම් ගිවිසුමක් වෙනුවෙන් අත්තිකාරමක් ලැබෙලා ඒක විකුණුම් වශයෙන් බැරලා. ඒක විකුණුම් වශයෙන් බැර කරන්න පුළුවන් දාය බාර ප්‍රමිතිය අනුව බෑ. තව එකක් කියනවා නම් මේ රුපියල් 80000ක ණයට විකුණුමක් ගිණුම් පොත සටහන් වෙලත් නැහැ. අනේ විකුණුම් වලට සම්බන්ධ ගැළපිලි දෙකක් තියෙනවා නේද? පිළිවිසලම් පෙර වැඩ පෙරවල පෙන්වුම් කරන මේ විදිහට පෙරවලම් කාට ඔබගේ දැනගෙන ඉස්සත මම හදන්නේ විකුණුම් ගිණුම මුලින්ම හදනවා. ගිණුම ගාලා කරන ලේසි. බලන්න දැනට පවතින ශේෂය මුලින්ම දාගන්න. පවතින ශේෂය කීයක් තියෙනවද විකුණුම්? විකුණුම්ගේ දැනට තියෙනවා 19350ක් තියෙනවා. 19350 බැර කරනවා ශේෂය කියලා. හරිද? 19350 නේ. නේද? 19350 තියෙන ශේෂය නේද? 3950 නේ හදා ගන්න ඕනේ. කුරුම් 13950. ශේෂය 13950 නේ. හරි. දැන් උතකොට බලන්න ගැළපිල්ල කියන විදිහට මේ ගැළපිලි 7යි 8යි මේ 8යි 9යි දෙකම අදාළයි. 8 ලක්ෂයක විකුණුම් ගිවිසුමක් සඳහා 30000ක අත්තිකාරමක් ලැබිලා තියෙනවා. ඒ විකුණුම් වල ඇතුළත් වෙලා තියෙනවා. ඇත්තට මේක විකුණුම් ඔස්සේ සලකන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ කලින් අත්තිකාරම් නේ නේ විකුණුම් ගිරීම හර 30000යි කියන්නේ 30යි. කලින් අත්තිකාරම් ගිරීම බැර 30යි නේද? විකුණුම් ගිරීම අපි හර කරමු 30ක්. කලින් අත්තිකාරම් කියලා. එතන හර කලින් අත්තිකාරම් ගිරීම බැර. ඒ කියන්නේ ජංගම වගකීමක් වශයෙන් දාගන්නවා දැනට කලින් ලද අත්තිකාරම් 30ක්. අපි ඒක වාර්තා කළා. ඊළඟට කියනවා ගැළපීමේ තව කොටසක් තියෙනවා 9 ණයට විකුණුමක් ගිණුම් පොත්වල සටහන් වෙලා නැහැ. ණයට විකුණුම වාර්තා වෙලා නැහැ. නිවැරදි කරන ණයගේ විහාර විකුණුම් ගිණුම බැර. ණයගේ විහාර විකුණුම් බැර. විකුණුම් බැර කරනවා තව 80ක් ණයගෙති කියලා. ණයගෙතියන්ට හර කරන්න ඕනේ. ණයගෙතියන්ට හර කරනවා කියන්නේ ණයගෙතියන්ට එකතු කරන්න ඕනේ. ශේෂ පරිස්සමෙතේ ණයගෙතිය ඉන්නවනේ. ණයගෙතිය 3600 අතර මේකට තව 80ක් එකතු වෙන්න ඕනේ. තොර දැන් 3680යි ණයගෙතිය. ණයගෙතිය අපි දාගමු සටහනක 5 වෙනදා ලැබිය යුතු දෑයට තියලා ණයගෙතිය 3680ක් ඔක්කොම නේ. 3680ද? ඔව් 3600ක් තිබ්බ ණයගෙතිය 80ක් වාර්තා කරලා අලුතෙන් නේද? 3680ක් ණයගෙතිය නේද? එතකොට දැන් බලන්න අපි දැන් විකුණුම් ගිණුම ගත්තොත් එහෙම හර වුණ අත්තිකාරම් 30 බැර වුණ සටහන් නෝ විකුණුම් නේද? දැන් විකුණුම් ගිණුමේ එච්චරයි ගැළපෙලා තියෙන්නේ. දැන් මේ ගිණුමේ වෙනස තමයි ආදායම් ප්‍රකාශනට යන්න ඕනේ විකුණුම්. කියලා බලන්න විකුණුම් ආදායම් 0.8 8 13 එකක් විතරයි. මේකයි 10යි 14030යි මේ 30 හර පැත්තකින් අඩු වෙන වෙනසක ඉතින් 14000යි. මේක යන ආදායම් ප්‍රකාශනයක් නේද? විකුණුම් කියලා. යන ආදායම් ප්‍රකාශනට දාගෙන උඩින්ම විකුණුම් කියලා
14,000ක්. විකුණුම් කියන තැන දාගන්න 14,000ක්. හරිද? හොඳයි. ඒ ගැලපීමත් කරලා හවරයි. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන ගැලපීම තමයි ළමයි 10 වෙනි ගැලපිල්ල. වෙළඳපොලේ පැවති දැඩි තරංකාරීත්වයක් හේතුවෙන් 2018 අප්‍රේල් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසරක වගකීම් සහතිකයක් සමග භාණ්ඩ විකුණන තීරණය කළ තිබෙනවා. ඒකල වොරන්ටි කාඩයක් දෙනවා අවුරුද්දක. කළමනාකරණය තීරණය කරනවා වගකීම් සහතික වෙනුවෙන් විකුණුම් වලින් 0.5ක් ගනුදෙනුකරු ඉල්ලා සිටින ඇතැයි විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කරනවා. ඒක 0.5ක් නෙමෙයි. 0.5ක් විකුණුම් වලින් අපි වෙන් කරනවා මොකටද? වගකීම් සඳහා වෙන් කිරීම. වගකීම් සහතික සඳහා වෙන් කිරීම. නේද? ලියන්න පෙර වැඩ මෙහෙම ප්‍රොඩක්ට් නම කියලා මෙහෙම ලියමු අපි. වගකීම් සහතික වීම විකුණුම් වලින් 0.5ක් නේ. විකුණුම් වලින් 0.5ක්. ඒ කියන්නේ විකුණුම් තියෙනවා 14,000ක්. 100ට 0.5ක්. කීයද? 10ක් නම් 1400යි. 1ක් නම් 140යි. 0.5 කෙනෙක්ගේ භාගයක් නේ 70යි. 70. දෙසටහන ආදායම් ප්‍රකාශනයේ හර වගකීම් සාතිකවීම සඳහා වෙන් කිරීම ගිණුම් බැල. ආදායම් ප්‍රකාශනයේ හර කරන්න පුළුවන් ඒක විකුණුමක් හා සම්බන්ධ ගනුදෙනුවක් නිසා විකුණුම් පිරිවැරසින් දාන්න පුළුවන්. ඒව නැත්නම් වෙනත් වියදම දාන්නත් පුළුවන්. බොහෝ විට දාන්නේ විකුණුම් පිරිවැරසින් විකුණුම් වලට සම්බන්ධ නිසා 70 හර කරන වගකීම් සහතික වීම 70 හර බෙදාරීම් පිරිවැය. වගකීම් සහතික වීම වෙන් කිරීම ගිණුම් බැල. ඒ කියන්නේ මූලදත්ත ප්‍රකාශනයේ ජංගම වගකීමක්. ජංගම වගකීමක් ලෙස දාන්නට ඕනි. වගකීම් සහතික වෙන් කිරීම 70යි. වගකීම් සහතික වෙන් කිරීම 70යි. පැහැදිලිද? හොඳයි. ඊළඟ ගැලපිල්ල බලන්න. අපි කරේ 10 වෙනි ගැලපීම 11. බොල් ණය වශයෙන් 100ක් ණයගැතියන්ගේ කප හරින්න ඕනි. වසරක හානි කරන අලාභ සඳහා වෙන් කිරීම ඉඩහැරීම ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් විය යුතුයි කියලා කියනවා. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම ගිණුමක් ශේෂ පිරිසීමේ තියෙනවා. මෙතන 450ක් නේ. දැන් අපි ගැලපීම කරමු පෙර වැඩවල. ප්‍රලංක 10 හානි කරන අලාභ සඳහා ඉඩහැරීම. මේක ආරම්භක ශේෂයක් තියෙනවා. කීයද ආරම්භක ශේෂය? තියෙන්නේ හානි කරන අලාභ සඳහා ඉඩහැරීම තියෙනවා 450ක්. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම කියන එක 450ක් තියෙනවා. ඉතින් ගැලපීමනේ මොකද්ද කියන්නකෝ. ගැලපීම අපිට කියන්නේ මේ වසරේ බොල් ණය වසර 100ක් කපහරින්න ඕනේ. 100ක් කපහරනවා බොල් ණය ගිණුම හර ණයගැතිය බැර. ඒතර බොල් ණය ගිණුම හර වෙලා ණයගැතියන්ට බැර වෙනවා නේද? බොල් ණය ගිණුම හර කරනවා 100ක්. ඒක දානවා බෙදාහැරීම් පිරිවෙල වශයෙන් දා ගන්නවා. බෙදාහැරීම් පිරිවෙල දා ගන්නවා බොල් ණය 100යි. ඒක ණයගැතියන්ට බැර වෙනවා. ණයගැතියන්ට බැර වුණාම ළමයි ණයගැතියන්ගේ අඩු වෙන්න ඕනේ. අපි කලින් දැම්ම සටහනක හතර ණයගැතිය එක වෙනස් ඉලක්කම වෙනස් වෙනුනේ යනුව නේද? ණයගැතියන් 100ක් බැර. ණයගැතියන් 100ක් බැර වුණාම 3680ක් ඉන්නවනේ 100ක් අඩු වුණාම 3580. මම මේක වෙනස් කරනවා මේ විදිහට 3580යි කියලා. හරි නේද? 3580. කලින් තුන 3500ක් 80ක් හර වුණා 100ක් බැර වුණා. ණයගැතියන්ගේ වටිනාකම 3580යි. 3500ක් තිබුණා කලින්. අර සතහන් නෝ විකුණුම නිසා 80ක් හර වුණා. 3580යි. 3580යි. ඊට පස්සේ 3000 ණයගැතිය කලින් තිබුණා 3600ක්. අර 80 හර වුණා 3680යි. 100 බැර වුණා 3580යි. හරි නේද? හොඳයි. දැන් අඩමාන ණය වෙන් කිරීම එම ණයගැතියන්ට 10% කියලා කියනවා නේද? අපි යම් පෙරටවල නැවතත් අඩමාන ණය වෙන් කිරීම ගණන් බලමු කීයද කියලා. ඒකට
අඩමාන ණය නැත්නම් හානි කරලා ලාභ සඳහා වෙන් කිරීම ඕන එකක් 3580 ණය ගැති වෙන්නේ. මේකට 100ට කීයද? 10ක් කියලා කියන්නේ නේද? 10ක්. සුවර බලන්න කීයද කියලා? 3580ට 10ක් කියන්නේ 358යි. 358ක් තමයි අඩමාන ණය වෙන් කිරීමේ ශේෂය වෙන්න ඕනේ. ඒතර මේ කිරීම මෙහෙම එකතු කිරීම ඉරි ගහලා මේ කිරීමේ අවසාන ශේෂය වෙන්න ඕනේ 358ක්. ඉහළට ගෙනා ශේෂය 358යි. පහළට ගෙනා ශේෂය 358යි. ඒතර දැන් බලන්න එන මේක අධි වෙන් කිරීමක් කියන්නේ බැර පැත්ත වැඩි. 450ක් තියෙන බැර හර පැත්ත ගැම්මනේ වෙනස. ඒක 10ක ඉතුරුයි 6යි 92ක් නේ. මේ තමයි ආදායම් ප්‍රකාශන ගාන. අධිවෙන් කිරීමක් තියෙනවා 92ක. උතන හර ආදායම් ප්‍රකාශනේ බැර වෙනකොට බෙදාහැරීම් වියදම් වලින් අඩු කරනවා නේ. බෙදාහැරීම් වියදම් වලින් අපි අඩු කරනවා. මෙහෙම 92ක් වරහන් තුල. අඩමාන ණය අධිවෙන් කිරීම නේ. 92ක්. ආදායම් ප්‍රකාශනේ බැර වෙනකොට බැර පැත්තෙන් අඩු කරනවා නේද? හොඳයි. ඒ ගැලපීමත් කරලා ඉවරයි. දොළොස්වෙනි ගැලපිල ගන්න. වර්ෂය තුලදී ගෙවන ලද සියලුම රක්ෂණ වාරික කලින් ගෙවූ රක්ෂණ කිරීමට හර කරලා තියෙනවා. කලින් ගෙවූ රක්ෂණ කිරීම තියෙන ඔක්කොම 12ක්. මේ රක්ෂණ වාරික වලින් 4ක් ඊළඟ වර්ෂයට අදාළයි කියලා කියනවා. අපි එම් පෙරඩ වලට පෙරඩ අපි ගිණුමක් නම් කරමු. කලින් ගෙවූ රක්ෂණ කිරීම කියලා පෙරඩ අංක 11. කලින් ගෙවූ රක්ෂණ කිරීම මේ ගිරිම තියෙන ශේෂය 12ක්. මේ 12න් ගණන කියන විදියට අපිට මේකයි කියන්නේ 12ක් ගෙවලා තියෙන ඔක්කොම කලින් ගෙවු රක්ෂණ ගමන හර කරලා තියෙනවා. ඇත්තම ඕකෙන් 4ක් පමණයි ඉදිරි වර්ෂයට ගෙවලා තියෙන්නේ. මේ වර්ෂය තුලදී ගෙවු සියලුම රක්ෂණ වාර්ග කලින් ගෙවු රක්ෂණ ගමන හර කර ඇත. මේන් 4ක් ඊළඟ වර්ෂයට 12න් 4ක් පමණයි ඉදිරි වර්ෂයට. ඒ කියන්නේ 8ක් මේ වර්ෂයට නේ. එහෙනම් 8ක් ඔය ගිරිමෙන් ආදායම් ප්‍රකාශනට මාරු කරන්න ඕනේ. මේ ගිරිමෙන් ආදායම් ප්‍රකාශනට යා යුතුයි 8ක්. එතන බැල 8ක් ආදායම් ප්‍රකාශනේ හර කරමු පරිපාලන වියදම් වල රක්ෂණ 8ක්. ඊට පස්සේ දැන් කලින් ගෙවු රක්ෂණ කිරීම තුලනේ කරලා ගන්න ඉතිරි ගාන තමයි ජංග වත්කම් වලට යන්නේ කලින් ගෙවු රක්ෂණ කියලා. 12ක් තිබ්බට පාඩ ගෙනා ශේෂය 4යි. ඊළඟ ගෙනා ශේෂය 4යි. මේ 4 තමයි අපි දාන්නට ඕනි ජංග වත්කම් වල ඉදිරියට ගෙවු රක්ෂණ කියලා නේද? අපි යමු ජංග වත්කම් වලට මුල තත්ත්ව ප්‍රකාශනේ. මුල තත්ත්ව ප්‍රකාශනේ ජංග වත්කම් බලන්න මෙතින් යන ඉදිරියට ගෙවු රක්ෂණ 4යි. හරිද? ගන්න ඊළඟ ගැලපීම අවසාන ගැලපීම 13 2019 මාර්තු 30 දින අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනා මෙහිමයි. පවතින සෑම සාමාන්‍ය කොටස් 5කටම එකක් පරිදි ලැබෙන පරිදි සංචිත ප්‍රාදාන්‍යකරණයක් කරනවා ප්‍රත්‍යගන සංචිතය ආධාරයෙන් රුපියල් දසලක්ෂයක. ඒ කියන්නේ 10 ගත්තාම 10. ප්‍රත්‍යගන සංචිතය උපයෝග කරගෙන සංචිත ප්‍රාදාන්‍යයක් කරනවා. ප්‍රාදාන්‍යකරණයක් කරනවා. යන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේට හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුළ තමයි ඔක වාර්තා කරන්නේ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුළ සංචිත ප්‍රාදාන්‍යකරණය ප්‍රත්‍යගන සංචිතයෙන් කරන්නේ. ප්‍රත්‍යගන සංචිතයෙන් 10ක් අඩු වෙන්නට ඕනි. ප්‍රකාශිත ප්‍රාදාන්‍ය 10ක් වැඩි වෙන්නට ඕනි. හිමිකමට බලපෑමක් නැහැ. ඒකදුර බලපෑමක් නැහැ. ඔන්න ඒ ගැලපීම හරියි. ඊළඟ ගැලපීම මොකද්ද දෙක? පොදු සංචිතේ 500ක් මාරු කරනවා. ඒක එතනමයි කරන්නේ පොදු සංචිත කිරීම හර මේ රඳවාගත් ලාභ කිරීම හර පොදු සංචිතේ බැරනේ. පොදු සංචිතේ මාරු කිරීම යටතේ රඳවාගත් ලාභ කිරීම හර කරනවා කියන්නේ 500ක් එකකින් අඩු වෙනවා. පොදු සංචිතේ බැර වෙනවා. ඒකත් එකදුර බලපෑමක් නැහැ. ඊළඟ සාමාන්‍ය කොටස් සිමෙන් රුපියල් දසලක්ෂයක ඒ කියන්නේ 10ක ලාභාංශ යෝජනා කරනවා. යෝජිත ලාභාංශ සටහනක් පමණයි. අපි දාමු සටහන් වල සටහන් පෙන්වන ස්ථානය තුල යෝජිත ලාභ යන මෙහෙම ලියනෝනේ. සාමාන්‍ය කොටස් සඳහා රුපියල් දසලක්ෂයක
ලාභාංශ යෝජනා කර ඇත. සාමාන්‍ය කොටස සඳහා රුපියල් දසලක්ෂයක ලාභාංශ යෝජනා කර ඇත. හරි නේද? හොඳයි. ඉතින් මේ ගැළපිලි ඉවර වෙනවා. එතකොට ළමයි බලන්න අපි දැන් ගැළපුම් සටහන් කරලා ඉවරයි. ඒ නිසා අපි දැන් ඊළඟට කරන්නට ඕනේ ශේෂ පරීක්ෂණයේ තියෙන සංඛ්‍යා ඇතුළත් කරන මීට කලින් ඇතුළත් කරලා තියෙන ඒවා තිබෙනවා නම් ඒව හැර අනික සංඛ්‍යා ඇතුළත් කරමු. ඉඩමා ගොඩනැගිලි ඉඩම 4000 අවුරුදු මුළු පිරිවැය ගොඩනැගිලි 6000 දෙක එකතු තමයි 10000 නේ. දාගන්න දීපල පිරිත උපකරණ සටහනට දීපල පිරිත උපකරණ සටහනට යන්න. දාගන්න ආරම්භක ශේෂ වශයෙන් ඉඩම 4000යි ආරම්භක ශේෂ දීපල පිරිත උපකරණ සටහනේ ආරම්භක ශේෂ වශයෙන් දාගන්න. ඉඩම 4000යි ආරම්භක ශේෂය ගොඩනැගිල්ල 6000යි ආරම්භක ශේෂය. ඊළඟට තිබෙනවා ළමයි මෝටර රථ 6000යි ආරම්භක ශේෂය. දාගන්න මෝටර රථ ආරම්භක ශේෂය 6000යි. ඒතර ආරම්භක ශේෂ වල එකතුව 10000යි 16000යි. ඊළඟට තියෙනවා මොකද්ද? ඊළඟට තියෙන දේ තමයි ආරම්භක ෂය වෙන් කිරීම ගොඩනැගිලි 3600යි මෝටර රථ 3200යි. ආරම්භක ෂය වෙන් කිරීම මෝටර රථ 3600යි ගොඩනැගිලි 3200යි නේ. මෝටර රථ 3600යි ගොඩනැගිලි 3200යි. එහෙමනේ තියෙන්නේ. 3600 අනිත් පැත්තට වෙන්න ඕනේ නේද? වෙන්න ඕනේ මෙහෙමයි. 3600 ගොඩනැගිලි 3600 ගොඩනැගිලි 3200 මෝටරද. හරි නේද? ඔමයි වෙන්නට ඕනේ. ඊළඟට තියෙනවා නහිමිය 2500ක්. නහිමිය දාගන්න ජංගම වගකීම් මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් නහිමිය 2500යි. හරිද? හොඳයි. ඊළඟට හානි කරන අලාභ සඳහා ඉඩහැරීම් දැම්මා. බෙදහැරීම් පිරිවැය 500යි. බෙදහැරීම් පිරිවැය දාගෙන බෙදහැරීම් වියදම් වශයෙන් 500යි. බෙදහැරීම් පිරිවැය 500යි. තමයි බෙදහැරීම් වියදම්. ඊළඟට බලන්න මොකක්ද තියෙන්නේ ඊට පස්සේ පරිපාලන වියදම් 800යි. පරිපාලන වියදම් වල දාගෙන 800ක්. පරිපාලන වියදම්. ඊළඟට බලන්න 8% ණය 1000යි. 8% ණය යන්නේ ජංගම නොවන වගකීම් මුළු තත්ත්ව ප්‍රකාශනය ජංගම නොවන වගකීම් 8% ණය 1000යි. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. ප්‍රකාශිත පාදනය 5000යි. ඒව රඳවාගත ප්‍රේම 1600යි. ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය ආරම්භක ශේෂ ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය ආරම්භක ශේෂ වශයෙන් දාගන්න 5000යි 1600යි නේද? ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය ආරම්භක ශේෂය 5000යි සාමාන්‍ය කොටස් 1600 රඳවාගත් ලාභය. ඊළඟට මොකක්ද තියෙන්නේ ඊට පස්සේ? ඊට පස්සේ තියෙන්නේ විකුණුම් පිරිවැය 10000යි. දාගන්න විකුණුම් පිරිවැය ආදායම් ප්‍රකාශනයේට විකුණුම් පිරිවැය 10000ක් අඩු වෙනකක් නේද? අඩු කරලා දැන් ලාභයක් ගන්න පුළුවන් දැන් 4000යි කියලා නේද? 14 දැන් 10000 ගියම 4000 නේ. හොඳයි ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. ඊට පස්සේ තියෙන එකයි තමයි ළමයි විකුණුම් දැම්ම ගෙවු ලාභාංශ 200 විකුණුම් අපි දාලා ඉවරනේ. ගෙවු ලාභාංශ 200ක් අතුරු ලාභාංශනේ ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනට දාගන්න අතුරු ලාභාංශකින් තන 200ක්
ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය අතුරු ලාභාංශ 200යි. ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශ අතුරු ලාභාංශ දාගන්න රඳවාගත් ලාභයෙන් අඩු වෙනවා 200ක්. එකතු වෙන 200ක් අඩු වෙනවා නේද ඒක. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. අවසන් තොග 450යි ජංගවත්කම් වල දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශන ජංගවත්කම් 450ක් තොගය 450යි. මේකෙත් මේ අපි ඉදිරියට ගිය ලක්ෂණ 4 එන්න ඕනේ මේ වටිනාකම් තීරුවට. මම දාලා තියෙන වැරදීමකින් සටහනක තීරුවට නෙමෙයි කියන්නේ. මම සටහනක තීරුව දාපු කියලා කතුමකමු. එන්න ඕනේ ඇත්තටම වටිනාකම් තීරුවට නේද? රයිට්. 4. හොඳයි ඊළඟ තියෙන අයිතම මොකද්ද බලන්න. ඊළඟට තියෙන අයිතම මේ තමයි තොක දැම්මනේ වෙනත් ආදායම් 350යි. දාගෙන වෙනත් ආදායම් සටහනක 1 යටතේ වෙනත් ආදායම් දාගෙන සටහනක 1 යටතේ වෙනත් ආදායම් 350යි. 350යි නේද? ඊළඟ මේ වර්ෂය සඳහා ගෙව් බදු 100ක් තියෙනවා. ගෙව් බදු දාගෙන පෙරවැඩවල ආදායම් බදු කිරීම හර කරන්න. ගෙව් බදු 100ක් පෙරවැඩවල ආදායම් බදු කිරීම හර කරන්න. ගෙව් බදු 100ක් අපේ ආදායම් බදු කිරීම තියෙනවනේ මෙතන නේද? ගෙව් බදු කියලා 100ක් හර කරන්න. අපි වසරේ බදු වෙන් කිරීම වෙන්නේ වසරේ බදු පෙරලාභයෙන් 10%ක් නේද? අපි ඒක මෙතනට ගියමු 50%. ඒක මෙතනට ගියමු දෙවනුව. ඊළඟ ගැලපෙල බලන්න. ඊළඟ ශේෂ පරිච්ඡේදයේ තියෙන ඊළඟ අයිතමය ගෙව් බදු දැමලට සේවක අර්ථසාධක අරමුදල් 10ක 40යි සේවක භාරක අරමුදල් 10ක 8යි. මේ දෙකම පරිපාලන පිරිවෙයි 48යි නේ. දැන් මෙහෙම EPF 40යි ETF 8යි. 48යින් තිබුණේ නේද? EPF සහ ETF නේ. 40යි 8යි. කලින් ජීව ලක්ෂණ දැන් ගැලපීම කළා. වෙනත් ගෙවිතු ද 1260යි වෙනත් ගෙවිතු ද ජංග වයිකීම. ජංග වයිකීමක් වශයෙන් දාගමු. වෙනත් ගෙවිතු ද 1260ක්. 1260ක්. ඔච්චර නේද ළමයි? හරි. දැන් අපි ඊළඟට මේ සම්පූර්ණ කරගෙන යමු තොරතුරු. දැන් බලන්න මුලින්ම සටහන් වලට අපි ගියාම ආදායම් ප්‍රකාශනයේ විකුණුම් හරි විකුණුම් පිරිවැයත් හරි ධනලාභයත් හරි වෙනත් ආදායම් සටහනක් එක ගන්න. බලන්න වෙනත් ආදායම් කීයද කියලා සටහනක් එකේ එකතු කරලා අපි ගමු. සටහනක් එක. ඉතින් වෙනත් ආදායම් තුන 360ක්. ආදායම් බදු ඉන්නෝනේ ඊළඟට වෙනද ලැබිය යුතු දෑ තුල එනවා 3580ක් තියෙනවා ණය ගැතියෝ. එකෙන් අඩම හානි කරන අලාභ අඩමාන වෙන් කිරීමේ විශේෂ අඩු කරන්න ඕනේ නේද? හානි කරන අලාභ ඉඩ හැරීම 358ක් තිබුණා නේ මතකද ඔයාලට? අඩමාන වෙන් කිරීමේ විශේෂ ණය ගැතියන්ගේ 10ක් කියලා කිව්වනේ නේද? එතකොට ඉතිරි ශේෂය තමයි ධාරණගේ වෙන්නේ 10න් 8ක් ගියාම 2යි 7න් 5ක් ගියාම 2යි 4න් 3ක් ගියාම 1යි 3යි 3222යි නේ 10යි 8යි 7යි 5යි. तो ඉලක්කම් වශයෙන් එනවා වෙනත් ආදායම් 360ක් එනවා අතන 3222ක් එනවා ණයගැති ශේෂය නේද? වෙනත් ආදායම් දාගමු මෙතන දාගමු වෙළඳ ලැබිය යුතු දෑ සටහනක 5
3500 3222 නේ 3222ක්. එතකොට වෙනත් ආදායම් වල දාගන්න ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් කියන තැන මම දාන්නට ඕනේ මොකද්ද? වෙනත් ආදායම් වල එකතුව නේද? කීයද ආවේ? 360ක්. වෙනත් ආදායම් 360ක් වෙන එකතුව. ඒතර මුළු ආදායම 4360යි. ඊට පස්සේ අර වියදම් එකතු කරලා ගන්න එකින් එක බෙදහැරීමේ වියදම් වල එකතුව ගන්නට ඕනේ. පරිපාලන වියදම් වල එකතුව ගන්නට ඕනේ. වෙනත් පිරිව මේ ගන්න මූල්‍ය පිරිව එකතු එකයි තියෙන්නේ නේද? බලන්න බෙදහැරීමේ වියදම් වල එකතුව කී දෙන්නේ කියලා සම්පූර්ණ එකතුව. 800යි ධන 70යි ධන 500යි ඍණ 92යි. එකතුව 1278යි. 1278යි. පරිපාලන වියදම් වල එකතුව කීයද බලන්න? 200යි ධන 8යි ධන 800යි ධන 40යි ධන නැවත 8යි. එකතුව 1056යි. 1278යි බෙදහැරීමේ වියදම් 1278යි. පරිපාලන වියදම් කීයද? 1056යි. වෙනත් වියදම් නැහැ මේ ගණනේ. මූල්‍ය වියදම් තියෙන 80ක් නේ. එහෙනම් බලමු කීයද සම්පූර්ණ වියදම කියලා. සම්පූර්ණ වියදම වෙනවා 1278 ධන 1056 ධන 80. උත්තරේ 2414යි. වරහන් දාන්න දාලා 4360න් අඩු කරන්න. 4360න් අඩු කරමු අපි ඒක. 4360 ඍණ 2414. උත්තරය 1946 බදු පෙරලාභය. 1946 බදු පෙරලාභය. දැන් උන අපිට ආදායම් බද්ද ගන්න පුළුවන්. කොච්චරද? බදු පෙරලාභයෙන් 50ක් කියලා කිව්වා මතකද? මේ බලන්න මේ වසරේ ලාභය ලාභයෙන් ගැලපිලා බලන්න මෙතන ගැලපිලා අංක 7 කාලච්ඡේදයේ ආදායම් බද්ද බදු පෙරලාභයෙන් 50ක්. අපි යමු පෙරවැඩවල බදු ගිණුම තියෙන තැනට. එතන මෙහෙම දාගමු. වර්ෂයේ බද්ද දැන් කීයද ආවේ ලාභය? ලාභය ආවා බදු පෙරලාභය 1946ක් නේ. 1946න් 50ක්. 1946න් 50ක්. ඒ කියන්නේ මේකෙන් භාගයක් නේද? 1946න් 50ක්. මේ භාගයක් නේ 1946න් බෙදීම 2. උත්තරය 973යි. නේද? බද්ද 973යි. බද්ද ආදායම් ප්‍රකාශන අර මෙතන බැරනේ. 973ක් මෙතන බැර වෙනවා. ආදායම් ප්‍රකාශන හර කරන්න බදු දාන තැනට 973ක්. දැන් බදු ගිණුම තුලනය කරලා ගන්න. ඒ උත්තරය තමයි ජංගම වගකීම් වලට යන්නේ. 973ක බද්දෙන් ගෙවලා තියෙන 100ක් පමණයිනේ. 973යි සම්පූර්ණ ගාන 100යි ගෙවලා තියෙන්නේ. පහළට ගෙනා ශේෂන 873ක් තමයි හිඟයි. බදු බැරකම තියෙන අවුරුදු අවසානයේ 873ක්. 973 100ක් ගෙවලා තියෙනවා. තව 873ක් ගෙවන්නට තිබෙනවා. ඔය 873 ජංගම වගකීමක් ලෙස දාගන්න ගෙවිය යුතු බදු කියලා. 873ක්. ගෙවිය යුතු බදු 873යි. හරිද? හොඳයි. දැන් ඊළඟට නැවතත් එන්න
ඔයාලගේ ආදායම් ප්‍රකාශනයේට අපි ඒක ඉවර කරමු දැන්. බදු පෙර ලාභය 1946යි බදු 973 අඩු කරන. උතර බදු පසු සුද්ධ ලාභය එනවා. 6න් 3ක් ගියම 3යි. 14න් 7ක් ගියම 7යි. 18න් 9ක් ගියම 9 නේද? 3යි 7යි 14යි 10ක 19යි. 973යි කාලච්ඡේද සුද්ධ ලාභය 2600ක් තියෙන විස්තීර්ණ ආදායම වෙන මුළු ආදායම තියෙනවා 3යි 7යි 9යි 15 එකක් ඉතුරු එක දෙක එක 3යි 3573ක් නේද? 3573ක් තියෙන මුළු විස්තීර්ණ ආදායම එහෙත් එකෙන් වෙනත් විස්තීර්ණ ආදායම 2600යි ලාභය 973යි නේද? අපි යමු හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේට 3573ක් නේ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය දාගන්න මුළු විස්තීර්ණ ආදායම 3573ක්. ඒකෙන් බෙදලා ගන්න අපව අර කොටස් දෙකට 3573 2600ක් වෙනත් විස්තීර්ණ ආදායම් ඒක සංචිත කිරීමට යයිතුයි 973ක් ලාභෙන්නේ 2600 973යි නේද? 973ක් රඳවාගත් ලාභය 2600ක් ප්‍රත්‍යගන සංචිතය. කොහොමයි 3573 බෙදී යයිතු වන්නේ නේද? දැන් ආදායම් ප්‍රකාශනයේ වැඩ ඉවරයි නේද? ආදායම් ප්‍රකාශනයේ වැඩ ඉවරයි දැන්. ඉතින් සම්පූර්ණ එකනේ. ඊට පස්සේ අපි යමු ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශන ඊළඟට තියෙන්නේ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනත් එකතු කරන්න. ආරම්භක ශිෂ්‍යල එකතු 5000යි ප්‍රත්‍යගන සංචිතය ආරම්භක ශිෂ්‍යයක් තිබුණේ පොදු සංචිතය තිබුණෙත් නැහැ. ඒතර 6600 මෙතන එකතු වුණා. පහළට එකතු කරලා මෙතන අවසන් ශිෂ්‍ය 6000යි. මෙතන 2600න් 10ක් ගියාම 1600යි. එතන 500ක් තියෙනවා. රඳවාගත් තිබෙන ඉලක්කම හොයලා බලමු. රඳවාගත් තිබෙන කීයක් තියෙනවද? 1600 ධන 973 ඍණ 500 ඍණ 200. උත්තර වෙනවා 1873ක්. ඒ වගේම බලමු එකතුව තීරුවේ එකතුව ඒ කියන්නේ හිමිකම් එකතුව බලමු කීයද කියලා 6600 ධන 3573 ඍණ 200 උත්තරේ 9973යි. ඒක හරියට කියලා මේ ඉලක්කම් ටික හරියට එකතු කරලා බලන්න පුළුවන්. එකක් බලමු. උත්තරේ නිවැරදිව පරීක්ෂා කරන්න පුළුවන් 6000 ධන 1600 ධන 500 ධන 1873 සමානයි 9973 හරි නේද? දැන් මේ අවසාන ශේෂයන් දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ නේද? දාගන්න ප්‍රකාශිත පාදනය 6000යි මූල තත්ත්ව ප්‍රකාශනය දාගන්න ප්‍රකාශිත පාදනය 6000යි. ඊළඟ සාමාන්‍ය කොටස් ප්‍රකාශිත පාදනය 6000යි. මෙතන නම් ප්‍රත්‍යගන සංචිතය ඊපස්සෙන පොදු සංචිතය ඊපස්සෙන රඳවාගත් ඉපයුම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ බලලා ඉලක්කම් දාගන්න. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ 6000 කොටස් පාදනයේ ප්‍රත්‍යගන සංචිතය 1600යි පොදු සංචිතය 500යි. 1600යි 500යි. රඳවාගත් ඉපයුම් තිබුණා කීයක්ද? 1873ක්. හරි. ඒකත් හරි. ඊළඟට ආපහු තව එකතු කරන්න තිබෙනවා. මේකත් හරිනේ වෙනද ලැබෙද්දි අපි දැම්මන නේද? 3500 350 අඩු කරලා අපි දැම්මනේ නේද? ඊළඟට බලන්න
ඊළඟට බලන්න තව සටහනක් අපිට එක තියෙනවා දේපල පෙරිත උපකරණ සටහන නේද? අපි ඒකත් එකතු කරලා ගමු. ආරම්භක ශේෂ 6000 16 1000ක් වෙනවා ආරම්භක ශේෂ වල එකතුව. මිලට ගැනීම 300යි. ප්‍රත්‍යාගන්න යන්ත්‍ර 10.2600ක්. ඉවත් කිරීම 505යි. ප්‍රත්‍යාගන්න ෂය ඉවත් කිරීම 3600ක්. අවසාන ශේෂයන් බලන්න 4000 10 5000 ඉඩම් වල අවුරුද්දක පිරිවැය 6600 6000 1600ක් එකතුන 7600න් 3000 ගියම 4000යි ගොඩනැගිලි අවුරුද්දක පිරිවැය මොකටද 6000 3000 6300 505ක් අඩු කරන්න ඕන 6300 505ක් අඩු වෙනවා නේද 6300 ඍණ 505 5795යි පිරිවැය එකතුව ගත්තොත් එකත් අපි ගමු කනක යන්ත්‍රයක් ආධාරයෙන් 16000යි ධන 300යි ධන 2600යි ඍණ 505යි ඍණ 3600යි උත්තරේ 14795යි පිරිවැය අවුරුද්දක 14795යි අවුරුද්දක පිරිවැය නේද සමුච්චයත් අපි එකතු කරමු අවුරුදු මුල ශිෂ්‍ය 3600යි 3200යි එතන 6800යි වසරේ ෂය 200යි 800යි 1000යි ආර්ථික ෂය 1000යි ඉවත් කළ ෂය 215යි ප්‍රත්‍යාගන්න ෂය ඉවත් වීම 3600යි නේද මෙතන උත්තරේ 3600 200 3800 3600 ගියම 200යි ඉඩම් වල සමුචිත ෂය නැහැ මොකටද 3200 800 4000යි 4000න් 215ක් අඩු කරන්න 3785යි නේද මෙතන බලන්න 6800 ධන 1000 ඍණ 215 ඍණ 3600 උත්තරය 3985යි ට හරන්න පුළුවන් බලන්න මේ දෙකත් ඒ ගන්න 3985 200යි ඒ ගන්න හරිය නේද දැන් බලන්න අවුරුදු අවසානයේ ධාරණගය ඉඩම් 5000 ෂය නැහැ ධාරණගය 5000යි ගොඩනැගිලි 4000න් අඩු කරන්න 200ක් උත්තරේ 4000න් 200ක් ගියාම දැන් උත්තරේ 3800යි මොකටද 5795න් 3785ක් අඩු කරන්න ඕන 5795න් ඍණ 3785 උත්තරේ 2010යි ඒ වගේම බලන්න අවසාන ධාරණගය සියලු වත්කම් වල 14795යි සම්පූර්ණ පිරිවැය ඍණ සම්පූර්ණ සමුච්චිත ෂය 3985යි 10810යි හරිනේ මේ පැත්තෙන් බලන්න පුළුවන් එකතුව 5800යි 10810යි හරි අවුරුදු අවසානයේ ධාරණගය සියලු වත්කම් වල 10810යි අපි දාගමු මොළ තත්ත්ව ප්‍රකාශනයේ දේපල පෙරිත උපකරණ කියන තැනට 10810ක් නේද 10810ක් එකයි තියෙන නිසා කොනේ උතර දැම්මක් කමනේ 10810යි නේද ඊළඟට අපි අර සටහනක දෙක සම්පූර්ණ කරන්න ඕනේ ඊට කලින් අපි අර වියදම් අනාවරණය කළ යුතු වියදම් බෙදාහැරීම් පිළිවෙලට අනාවරණය කරන්න මොකද ෂය වීම සියලුම ආකාරයේ ෂය වීම එකපාර අනාවරණය කරන්න පුළුවන් තව EPF ETF වියදම් අනාවරණය කරන්නට ඕනේ ණය පොලි අනාවරණය කරන්න ඕනේ අනාවරණය කළ යුතු වියදම් මෙහෙම දාගන්න සටහනක දෙක යටතේ අනාවරණය කළ යුතු වියදම් වෙන්නේ මෙන්න මේවා සටහනක දෙක යටතේ අනාවරණය කරන්න ඕන එක ෂය වීම EPF වියදම ETF වියදම මේ ගාන තියෙනවා තමයි ගන්න තියෙන්නේ
ණය පොලි කීයද සියලුම ආකාරයේ ෂෙයා වීම සටහනේ තිබුණා නේද? සියලුම ආකාරයේ ෂෙයා වීම තිබුණ සටහනේ ෂෙයා සටහනේ බලන්න දෙපළ පෙරතු උපකරණ සටහනේ සම්පූර්ණ ෂෙයා වීම තියෙනවා 1000ක්. දානවා සටහන අංක 2 ෂෙයා වීම 1000යි. EPF යෙදම කීයක් තිබ්බද? EPF යෙදම 40යි ETF 8යි නේද? 40යි 8යි. 40යි 8යි. ණය පොලි තිබුණා 80ක් නේ. අනාවරණය කළ වියදම් මෙච්චරයි ඔය ගණනේ තිබුණේ. ඊළඟට සේවක වන්දිය. වගකීම් සහතිකීමක් තිබුණා නේ. වගකීම් සහතිකීම් තිබුණා 70ක් 14000 විකුණුම් 14000 එකට 0.5ක් නේද? 70ක් තිබුණා නේද? අනාවරණය කළ යුතු වියදමක් ඒකත්. එතකොට බලන්න එහෙමනම් ඊට අමතරව ප්‍රවර්තන වසරේ බද්ධ ආදායම් බදු සටහන් අංක 3 අනාවරණය වෙන්නට ඕනේ. ප්‍රවර්තන වසරේ බද්ධ අපි ගැළපීම කළා. අනාවරණය කරන වියදම සටහන් අංක 3 වශයෙන් 973යි නේ. සටහන් අංක 3 අනාවරණය කරන්න ඕනේ. ප්‍රවර්තන වසරේ බද්ධ 973යි කියලා. හරි නේද? හොඳයි. දැන් අපි එහෙමනම් එන්න මූලතත්ත්ව ප්‍රකාශන එකතු කිරීම කරන්න අවසාන අංගය වශයෙන් මූලතත්ත්ව ප්‍රකාශන අපි එකතු කිරීම කරමු මේ විදිහට. දේපල පිරිත උපකරණ 10810යි ජංගවත්කම් තොගය ළඟට ඉදිරියට ගිය රක්ෂණ වෙනදා ලැබිය යුතු දෑ තමතර තව මොනවද තිබුණේ බලන්න. ජංගවත්කම් වල අපිට එක දෙයක් අතපසු වෙලා තියෙනවා බැංකු මුදල් නේද? බැංකු මුදල් තිබෙන්නේ 1200ක්. ඒක අපිට ජංගවත්කම් වල දාන්නට ඕනේ. ඒක අපේ අතින් අතපසු වෙලා තියෙනවා. එන් දාගමු බැංකු මුදල් 1200යි. නේද? හොඳයි. බැංකු මුදල් 1200යි. බලන්න තව අතපසු දේවල් නැහැ. දැන් ජංගම නොවනවත්කම් හරි ජංගවත්කම් අපි එකතු කරලා ගමු. ගණක යන්ත්‍රයක් ආදාන එකතු කරමු. සංඛ්‍යා කිහිපයක් තියෙන නිසා 450යි ධන 4යි ධන 3222යි ධන 1200යි 4876යි මුළු ගාන වෙනවා. දැන් මුළු වත්කම් වල එකතු වෙනවා 10810 ධන 4876 එකතු වෙනවා 15686ක් 15686 මුළු වත්කම්. බලමු හිමිකම හා වගකීම් කීයද කියලා. හිමිකම ප්‍රකාශිත පාදනය 6000යි. බලන්න සංචිතවල එකතුව කීයක් තියෙනවද කියලා. සංචිතවල එකතුව තියෙනවා ළමයි 1600 ධන 500 ධන 1873. එතන උත්තරේ එනවා 2533ක්. ඒක එකතු කරාම 6000ට 8533යි. අපිට බලන්න පුළුවන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ හිමිකම් එකතුව මොකද කියලා. බලමු එකතු කරන්න කලින් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ හිමිකම කීයද කියලා. 9973ක් තියෙනවා නේද? එතන වෙනසක් තියෙනවා. බලමු මේ මොකක්ද වෙනස කියලා. අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ එකතුව ආවේ 9973ක් තියෙනවා. 6000යි 1600යි 500යි 1873යි නේද? 2100යි. එතන එනවා හිමිකම් මූලතත්ත්ව ප්‍රකාශනයේ එතන එකතු දෝෂයක් තියෙනවනේ. අපි ගණක යන්ත්‍රයක් ආදානම් එකතු කරමු හරියටම. එන්න ඕනේ 1600 ධන 500 ධන 1873 3973යි. ඒතර ඉලක්කමක් නේද? වෙනස් වෙන්න 3973යි නේද? 3973යි නේ.
9යි. ඔව්. ඒක 6000 එකතු කළාම 9973යි. ඒක තමයි හිමිකම. දැන් ආයෙ නැවත බලමු අපි හිමිකම වෙනස් වීම ප්‍රකාශනයේ උත්තරයකද ඔව් 9973 එක හරි. ඊළඟට තියෙනවා ජංගම නොවන වගකීම් තියෙනවා එකක් 10යි. ජංග වගකීම් තියෙනවා කිහිපයක් අපි එකතු කරලා බලමු. කින් එක බලමු 80යි ධන 30යි ධන 70යි ධන 2500යි ධන 1260යි ධන 873යි 4813යි 4813යි. දැන් බලමු මුළු හිමිකම් හා වගකීම් වල එකතුව කීයද කියලා. හිමිකම තියෙනවා 9973ක් ධන වගකීම් තියෙනවා දික්කාල 1000ක් ධන ජංගම තියෙනවා 4813ක් එකතුව 15786යි 15786යි. වත්කම් පැත්ත එකතුව බලන්න එතනත් කීයද ආවි කියලා. වත්කම් පැත්ත එකතුවත් අපි එකතු කරලා කලින් ආයි ඉලක්කම කියලා දෙනවා. ආයි බලමු 10810 ධන 4876 එකතුව දුන එකක් 10810 ධන 4876 එකතුව 15686යි. ළමයි අපිට පේන ඇති මෙතන මුලතත් ප්‍රකාශනයේ පොඩි වෙනසක් තියෙනවා. දැන් මෙතන වත්කම් එකතුවයි 15686යි හිමිකම හා වගකීම් එකතුව 15786යි 100ක වෙනසක් තියෙනවා. 100ක් කියන්නේ දහස් වලින් 100ක වෙනසක් තිබෙනවා. මේ වෙනසට හේතුව අපිට පෙන්වන්න පුළුවන් මෙතන. ඒ තමයි ඔබට මම පෙන්වන වෙනසට හේතුව කොතනද කියලා. මෙන්න මේ ගණනය කිරීමේ දෝෂයක් එක තැනක තියෙනවා. ඒ තමයි මෙන්න මේ බෙදහැරීමේ වියදම් වල එකතුව. අපිට බලන්න බෙදහැරීමේ වියදම් වල එකතුව 800යි 70යි 100යි 500යි 92 අඩු නම් මෙතන එන්න ඕනේ 1278 නෙමෙයි 1378. අපිට නම් ගණනය කරලා 800 ධන 70 ධන 100 ධන 500 ධන සංඛ්‍යා දැම්මා ඍණ 92. එතකොට මෙතන උත්තරේ 1378යි. නමුත් අපි අරන් තියෙන 1278යි කියලා. මෙතන 100ක වෙනසක් තියෙනවා. යන වියදමක් අඩුවෙන් යනවා. ඒ කියන්නේ ලාභේ වැඩි කියන හිමිකම් වැඩි. ඒ හිමිකම් පැත්තෙන් 100ක් වැඩියෙන් තිබුණේ. එහෙනම් මේකට හේතුව මේ බෙදහැරීම් වියදම් 1278 වෙනුවට 1378ක් ඇවිත් තිබීම. විභාග වලදීත් මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අපි දැන් මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ? දැන් මේක වෙනස් කරන්න ගියොත් බෙදහැරීම් වියදම් වර්ධිනවා. ඒ අනුව බදු පෙර ලාභේ මුළු වියදම් වර්ධිනවා. බදු පෙර ලාභේ වර්ධිනවා. ආදායම් බදු වර්ධිනවා. බදු පසු ලාභය වර්ධිනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශන ඉලක්කම් වල වෙනසක් ඇති වෙනවා. ඒ නිසා අපිට හොඳම දේ විභාග වලදීත් මේක බලාපොරොත්තු මේක පිළිගන්න දෙයක්. පිළිතුරු ආවරණ සටහන් කියලා ලියලා අපි මේ වෙච්ච දෝෂය මෙතන දෝෂයක් තියෙනවා. ඒ අනුව ඒ දෝෂය මේ ආකාරයෙන් නිවැරදි වී යුතුයි අපි ලියමු. ඒතර ලියුවාම දැන් මෙතන පැහැදිලිව 100ක වෙනසක් තියෙනවා. මූලතත්ත්ව ප්‍රකාශන වෙනස 100යි. ඒ වෙනස 100 ගලපුවාම මූලතත්ත්ව ප්‍රකාශනය සමාන වෙනවා. මොකද මෙතන වියදම් පැත්ත 100ක් අඩු වෙන තියෙන්නේ. වියදම් පැත්ත 100 වැඩිවම ලාභය අඩු වෙනවා. ලාභය අඩු වීම එක හිමිකම් හා වගකීම් පැත්ත 100ක් අඩු වෙනවා. දැන්ට වෙලාද හිමිකම් හා වගකීම් පැත්ත 100ක් වැඩිනේ. ඒක අඩු වෙන එක තමයි දෝෂය. අපි ඒක පිළිතුරු ආවර්ත සටහනක් වශයෙන් මේ ආකාරයෙන් ලියමු. විභාග වලත් මේ දේ අනුගමනය කරන මොකද මුල වැරදීමක් වුණොත් අපිට ආපහු සියල්ල වෙනස් කරගෙන කාලෙම මදි. ඒ නිසා අපි වැරද්ද හඳුනාගෙන මේ ආකාරයට නිවැරදි විය යුතු කියලා අපි ලියමු. හරිද? ඒක විභාග වලත් වළංගු පිළිගන්නා ක්‍රමයක්. අපි ඒක මෙහෙම ලියමු. මේක අපි ලියන පිළිතුරු ආවර්ත සටහන කියලා මේක ලියලා උත්තරයට උඩින්ම මුනන්නට ඕනේ. කියන්නේ පරීක්ෂකවරයා ගණන බලන්න කලින් මේ මෙහෙම ළමයා අති මෙහෙම දෝෂයක් වෙලා තියෙනවා කියලා හඳුනා ගන්න ඕනේ. මෙන්න මෙහෙම ලියමු එක. පිළිතුරු ආවරණ සටහන් කියලා අපිට එකයින් තියෙන්නේ නේද? කියන්නේ
මෙම අභ්‍යාසයේදී බෙදාහැරීමේ වියදම් වල වටිනාකම රුපියල් 1278 නොව 1278 වෙනුවට කියලා දාමුකෝ. 1278 වෙනුවට නිවැරදි අගය රුපියල් 1378 දහස් වලින් විය යුතුය. එයට අනුව සියලුම සංඛ්‍යා වෙනස් විය යුතු වේ. එවිට මුළු වත්කම් අගයට හිමිකම හා වගකීම් අගය සමාන වේ. හරිනේ? 100කට වෙනස ආවේ 100 ගලපුවාම වත්කම් ළඟට හිමිකම හා වගකීම් අගය සමාන වෙනවා. හරි නේද? හොඳයි. ওই විදිහට තමයි ওই අභ්‍යාසයට පිළිතුර සම්පූර්ණ වෙන්නට ඕනි. අපි ඊළඟ ඒකකයේ තුලින් තවදුරටත් ගැලපුම් සටහන් සහිත මූල ප්‍රකාශ අධ්‍යයනය කිරීමක් කරමු.